ඉන්නවද? හරි. අපි කතා කරන්න හදන්නේ මුහුම්කරණය කොහොමද තීරණය කරන්නේ ෆයි බන්ධන තියෙනකොට. අද ෆයි බන්ධන තියෙන කෙනෙක්ගේ මුහුම්කරණය තීරණය කරනකොට කොහොමද අපි ඒක කරන්නේ කියලා තමයි කල්පනා කරන්න හදන්නේ. හරි. හරි අපි ගමු කාබන් ඩයොක්සයිඩ්. මම ගන්නවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියන කෙනාව තමයි ගන්න. හරි. කාබන් ඩයොක්සයිඩ් ගත්තාම මෙයාගේ ලුයිස් ව්‍යුහය තාම අඳින්න බෑ. මම ඇඳලා පෙන්නනවා. හරි. ඒතර කාබන් මේක ඇඳා අපි. කාබන් ඩයොක්සයිඩ් ඇඳා. ඔන්න ඔය විදියට මෙයා ඉන්නේ. මොකුත් හැඩයක් ගැන අපි කල්පනා කරේ නෑ. ඔන්න ඔය විදියට මෙයා ඉන්නවා. හරි මම ප්‍රශ්නයක් අහනවා. ආදිත්‍යලා තමයි හැමතිස්සෙම උඩින්ම ඉන්නේ නේද? අද බිනරි කියන්න බාන්න මේ කාබන්ට සිග්මා බන්ධන කීයද? ෆයි බන්ධන කීයද? මේ කාබන් වටේට සිග්මා බන්ධන කීයක් තියෙනවද? ෆයි බන්ධන කීයක් තියෙනවද? සිග්මා බන්ධන 2යි ෆයි බන්ධන 2යි. අන්න හරි. සිග්මා 2යි ෆයි බන්ධනත් 2යි. ඔයා මට කියන්න ඊට පස්සේ මම කිව්වා පොඩි දෙයක්. සිග්මා 2ක් තියෙනවා කාබන් වටේට ෆයි තියෙනවා 2ක්. එතකොට කාබන්ගේ වියුග්ම කීයක් තියෙනවද? කාබන්ගේ වියුග්ම කීයක් තියෙනවද? 2යි. 2යි. එතකොට එයාට බන්ධන දෙකකට වඩා හදන්න බෑනේ. එහෙනම් වියුග්ම වැඩි කරගන්න ඕනේ. එතකොට එයා 2p 2s 2 2p 2. එතකොට වෙන මෙතන වියුග්ම දෙකක් තියෙනවා. බලන්න මතකද මම ගිය සතියේ කිව්වා මුහුම් කාක්ෂික වලින් මොනවද හැදෙන්න බැරි? මුහුම් කාක්ෂික වලින් මොනවද හැදෙන්න බැරි බන්ධන වර්ග? ෆයි බන්ධන වර්ග. ඇයි ඒ? ඇයි ඒ හැදෙන්න බැරි? හොඳට මතක් කරලා බලන්න. ඇයි බැරි? මුහුම් කාක්ෂික වලින් ෆයි බන්ධන හැදෙන්න බෑ කියලා කීවා. ඇයි බැරි? අන්න එහෙනම් ගිය සතියේ පොඩ්ඩක් කරුණු කාරණා මිස් වෙලා. උපමාවට ගත්තේ මොකද්ද? කලගෙඩිය උපමා කරලා තමයි කීවේ. මතකද කීවා? දැන් මට කියන්නකෝ ෆයි බන්ධනයක් හැදෙන්නේ කොහොමද කියලා කියන්න. ෆයි බන්ධනයක් හැදෙන්නේ කොහොමද? පී බන්ධන දෙක පාර්ශ්විකව අතිච්ඡාදනය වීමෙන්. පී කාක්ෂික දෙකක් පාර්ශ්විකව අතිච්ඡාදනය වීමෙන්. පී බන්ධනය පී කාක්ෂික. පීම වෙන්න ඕනද නැහැ? අපි පී ගත්තට පීම වෙන්න ඕනේ නැහැ. පීම වෙන්න ඕනේ නැහැ. DF වලිනුත් පුළුවන්. එතකොට මේ දෙක කොහොමද අතිච්ඡාදනය වෙන්නේ? පාර්ශ්විකව. පී කාක්ෂික පාර්ශ්විකව අතිච්ඡාදනය වීමෙන් තමයි ෆයි බන්ධනය හැදෙන්නේ. එතකොට මුහුම්කරණය වුණාම මොකද වෙන්නේ? ඒකේ S ලක්ෂණත් එනවා P ලක්ෂණත් එනවා. ඔහොම ඔය. එතකොට මේකට පාර්ශ්විකව අතිච්ඡාදනය වෙන්න පුළුවන්ද ඔය? කොහොම වෙන්නේ ඔය? කලගෙඩියක මේ වගේ ලොකුවට මංගේ මැටි ගුරුලේත්තුවක වාගේ මෙහෙම යට දෙක හැප්පෙනකොට මේ උඩ දෙකට හැප්පෙන්න පුළුවන්ද? බෑ. මොකද මේ කාක්ෂිකයේ තියෙන සමමිතිකත්වය නැති වෙලා යනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න පාර්ශ්වික අතිච්ඡාදනයක් වෙන්න බෑ මුහුම් කාක්ෂික වලට. ඒකේ සමමිතිකත්වයේ බිඳ වැටෙන නිසා. ඒ හින්දා ෆයි බන්ධන හදන්න බෑ මොනවටද? මුහුම් කාක්ෂික වලට.
මොකක්ද එහෙනම් එයාගෙන් මං අහපු ප්‍රශ්නෙට එයා දෙන්න ඕන උත්තරේ? මුහුම්කරණය වීමත් සමග කාක්ෂිකවල සමමිතිකත්වයේ බිඳ වැටෙනවා. ඒ හින්දා එයාලට පාර්ශ්විකව අතිච්ඡාදනය වෙන්න බෑ. ඒ හින්දා ෆයි බන්ධන හදන්න බෑ. ෆයි බන්ධන හදන්න බෑ. එහෙනම් දැන් මොකද වෙන්නේ? මෙතනින් උත්තේජනය වෙනවනේ. මේක පයින්නවා මෙතනට. දැන් ඔන්න උත්තේජනය වුණා. මේ සාමාන්‍ය අවස්ථාව, ඒකට අපි කියනවා භූමි අවස්ථාව. සාමාන්‍යයෙන් තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අපි කියන්නේ භූමි අවස්ථාව. භූමි අවස්ථාව. එතකොට දැන් උත්තේජනය වුණා. ඔන්න ආවා. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? සිග්මා බන්ධන දෙක විතරයි මුහුම් කාක්ෂික වලින් හැදෙන්න ඕනේ. මේක උත්තේජිත අවස්ථාව. උත්තේජිත අවස්ථාව. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? පීකාක්ෂික දෙකක් ඉතුරු කරන්න ඕනේ. පීකාක්ෂික දෙකක් ඉතුරු කරන්න ඕනේ. මොනව හැදෙන්නද? ෆයි බන්ධන දෙක හැදෙන්න. කාබන් වටේට ෆයි බන්ධන දෙක හැදෙන්න මේ පීකාක්ෂික දෙකක් ඉතුරු කරන්න ඕනේ. එතකොට ඉතුරු වෙන්නේ එක P1යි එක S1යි. එහෙනම් කාබන්ගේ මුහුම්කරණය මොකක්ද වෙන්න ඕනේ? අපි අහමු බලන්න. ඉඳුවර. එතකොට කාබන්ගේ මුහුම්කරණය මොකද වෙන්න ඕනේ? තේරුණාද කතන්ද? ඈ? ඉඳුවර. කෝ? ඉඳුවර කෝ ඉඳුවර? ඉතින් මොකද්ද මුහුම්කරණය වෙන්න ඕනේ? පීකාක්ෂික දෙකේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක තියන්න ඕනේ මොනවටද? අර මේ පයි බන්ධන දෙක හදෙන්න. එතකොට තව පීකාක්ෂිකයක් ඉතුරුයි. තව S එකකුත් තියෙනවා. එතකොට මොකද්ද මුහුම්කරණය? ඔව් දෙන්නෙක් දුන්න උත්තර හරි. ඉඳුවරකෝ? වාට හිතනෙක් කියන්න ඉතින්. ගිත්මි කියන්න බාන මොකද්ද වෙන්න ඕනේ වාට හිතන විදිහට? SP මුහුම්කරණය මොකද්ද වෙන්න ඕනේ? SP මුහුම්කරණයක් තමයි වෙන්නේ. එතකොට මේ කාබන්ගේ දැන් අද මේ පාඩම හොඳට අහන් ඉන්න මම අහනවා අනිවාර්යෙන් ප්‍රශ්න. දැන් ඔන්න කියලා දුන්න ඇයි මුහුම් කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනය වෙන්න බැරි? ඇයි මුහුම් කාක්ෂික වලින් ෆයි බන්ධන හැදෙන්න බැරි කියලා මං කියලා දුන්නා. හරි. ආය අහනවා ඈ. ඔය ඉඳුරගෙන් අහනවා දැන්. කතා කරේ නෑනේ. ඇහුන්නේ නෑ. හරි. එතකොට මේ ඉතුරු වෙලා තියෙන S1යි මේ ඉතුරු වෙලා තියෙන P1යි එකතු වෙලා SP මුහුම් කාක්ෂික දෙකක් හැදෙනවා. S ලක්ෂණක් තියෙන P ලක්ෂණක් තියෙන SP මුහුම් කාක්ෂික දෙකක් හැදෙනවා. මෙන්න මේ විදියට. එතකොට SP නම් එදා මම කීවේ නෑ. අහපු අයට කිව්වා SP නම් ඒ දෙන්න තියෙන්නේ රේඛීයව. SP නම් ඒ දෙන්න තියෙන්නේ රේඛීයව. එතකොට මෙන්න මේ රේඛීයව මේ දෙන්නව තියෙනවා. මේ මොන මුහුම් කාක්ෂික දෙකද? SP මුහුම් කාක්ෂික දෙක ඔය විදියට රේඛීයව තියෙනවා. කාබන් වටේට. අර නුමුහුම් P කාක්ෂික දෙක මෙන්න මේ විදියට එකක් Z අක්ෂයේ ඔස්සේ කියමුකෝ. අනික මෙන්න මේ විදියට X අක්ෂයේ ඔස්සේ වැටිලා තියෙනවා. ඔන්න ඔය විදියට කාක්ෂික හතර පිහිටනවා. කාක්ෂික 3 4 මේ මොන කාක්ෂිකද? මේ තියෙන්නේ SP. මේ තියෙන්නේ අර P කාක්ෂික. මේ තියෙන්නේ අනිත් P කාක්ෂිකය. මේ අක්ෂයේ ඔස්සේ ඔහොම තියෙනවා. ඔන්න ඔය විදියට තමයි මෙයාගේ මුහුම්කරණය සිද්ධ වෙන්නේ.
කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්න. එතකොට ෆයි බන්ධන තියෙන පරමාණුවක් මුහුම්කරණය තීරණය කරනකොට ඉස්සරෝම එයාගේ තියෙන ෆයි බන්ධන අතාරින්න ඕනේ. එයාගේ තියෙන ෆයි බන්ධන අතාරින්න ඕනේ. අතෑරලා තමයි මුහුම්කරණයට ගන්න ඕනේ. අතෑරලා තමයි මුහුම්කරණයට ගන්න ඕනේ. එතකොට හදන්න බෑ මොනවද ෆයි බන්ධන මොනවයින්ද මුහුම් කාක්ෂික වලින්. ලියන්න කාබන් ඩයොක්සයිඩ් සලකමු. ලියන්න උදාහරණ ඊළඟ උදාහරණ 4 වෙනි එකනේ. 4 වෙනි උදාහරණේ කාබන් ඩයොක්සයිඩ් සලකමු. කාබන් ඩයොක්සයිඩ් සලකමු. කාබන් ඩයොක්සයිඩ් සලකමු. අඳින්න ලුයිස් ව්‍යුහය මම ඇඳලා තියෙන එක අපි කාබන් ගැන තමයි කතා කරන්නේ. හරි. කාබන්ගේ මුහුම්කරණය තමයි කතා කරන්නේ. කාබන් ඩයොක්සයිඩ් සලකමු. මේක අඳින්න. එතන කාබන් වටා සිග්මා 2යි ෆයි 2යි. කාබන් වටා සිග්මා 2යි ෆයි 2යි. මේ තියෙන්නේ. ඊට පස්සේ ලියන්න එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. හරිද? හරි. ඊට පස්සේ ලියන්න භූමි අවස්ථාව ලියන්න. භූමි අවස්ථාව මේ වගේ අඳින්න. භූමි අවස්ථාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් තියෙන විදිය. භූමි අවස්ථාව අඳින්න මෙහෙම නිකන් නිරූපණයක් විතරයි. ඇඳ දැක්වීමක් විතරයි මෙතන කරලා තියෙන්නේ. භූමි අවස්ථාව අඳින්න. භූමි අවස්ථාව අඳින්න. හරි. භූමි අවස්ථාව. ඊට ඉලෙක්ට්‍රෝනයක් පයින්නවා මෙතනට. ඒකට අපි කියනවා මොකද්ද? උත්තේජිත අවස්ථාව අඳින්න. උත්තේජිත අවස්ථාව අඳින්න. උත්තේජිත අවස්ථාව අඳින්න අර වගේ. උත්තේජිත අවස්ථාව. ඊට පස්සේ ලියන්න. ඉතින් පස්සේ ලියන්න උත්තේජිත අවස්ථාවෙන් පස්සේ ලියන්න මුහුම් කාක්ෂික වලින් ෆයි බන්ධන සෑදිය නොහැකි නිසා ෆයි බන්ධන සෑදීමට P
පරමාණුක කාක්ෂික නැත්තම් නුමුහුම් පී කාක්ෂික නුමුහුම් පී කාක්ෂික නැත්තම් පී පරමාණුක කාක්ෂික එහෙම ලියන්නකෝ පී පරමාණුක කාක්ෂික දෙකක් ඉතිරි කළ යුතුය. හරි. එවිට සිග්මා බන්ධන දෙක සෑදීමට SP මුහුම්කරණයක් සිදුවේ. SP මුහුම්කරණයක් සිදුවේ. සිග්මා බන්ධන දෙක සෑදීමට SP මුහුම්කරණයක් සිදුවේ. මෙහෙම මේක අඳින්න. රතු පාටින් පෙන්නලා තියෙන නුමුහුම් පීකාක්ෂික. මේක ඇන්දා. ඊට පස්සේ ලියන්න මුහුම් කාක්ෂික දෙක SP මුහුම් කාක්ෂික දෙක SP මුහුම් කාක්ෂික දෙක SP මුහුම් කාක්ෂික දෙක රේඛීයව පිහිටයි. SP මුහුම් කාක්ෂික දෙක රේඛීයව පිහිටයි. එම තලයට ලම්බක තලයේ තලවල එම තලයට ලම්බක තලයේ තලවල පී කාක්ෂික දෙක පිහිටා ඇත. එම තලවලට ලම්බක තලයේ පී කාක්ෂික පිහිටා ඇත. මේ රූපය අඳි රතු පාටින් හොඳට අඳින්න. රතු පාටින් පෙන්ලා තියෙන මොනවද? මුහුම්කරණේ නොවු ඉතිරි වෙච්ච පීකාක්ෂික දෙක.
තමරු හේරත් ඉන්නවද? තමරු හේරත් නැද්ද? දක්කයි නෑ නේද? හරි. එතකොට මේ SP එක අර ඔක්සිජන්ගේ පීත් එක්ක අතිච්ඡාදනය වෙනවා. ඒක එකක් මේකත් එක්ක මේ පැත්තේ ඔක්සිජන් එක එහෙම එන්නේ මේක ටිකක් සංකීර්ණ වෙනවා. ගෙදරදී ඇඳලා බලන්න. හරි. හරිද? මකණ්ඩද? හරි. මකණ්ඩද? හරි. දැන් ලියන්න අනුමාත්‍රිකාවක් මුහුම්කරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු. මුහුම්කරණයේදී සැලකිලිමත් විය යුතු නැත්නම් මුහුම්කරණයේදී පිළිපදින නීති. පිළිපැදිය යුතු නීති. මුහුම් එකෙන් දැන් වර මුහුම්කරණයේ තීරණය කරනකොට පිළිපදින්න ඕන කරුණු. දැන් එකක් ඔය තමයි එකක් ඔය කීවේ. කියන්නේ මුහුම්කාක්ෂික ෆයි බන්ධන තියෙනවා නම් ඒවට අතාරින්න. පළවෙනිම නීතිය. කොහොමද අපි මුහුම්කරණයක් තීරණය කරන්නේ? දැන් මේ වගේ අණුවක් දුන්නා කියන්නේ. මේ වගේ අණුවක් දුන්නා කියන්නේ. ඔය වගේ ඉන්නවා කියන්නේ B ඉන්නවා එයා වටේට A වටේට තමයි අපි කතා කරන්නේ. C ඉන්නවා තව B කෙනෙක් ඉන්නවා මෙයාගේ එකසර යුගලයකුත් තියෙනවා කියන්නේ. හොඳට බලාගන්න. දැන් මෙන්න මේ A වල මුහුම්කරණය ඔයාට තීරණය කරන්න ඕනේ. A වල මුහුම්කරණය තීරණය කරන්න ඕනේ. දැන් මේ එක බන්ධනයක් හදන්න මෙයාගෙන් එක කාක්ෂිකයක් ඕනේ. මෙයාගෙන් එක කාක්ෂිකයක් ඕනේ. ව්‍යුග්ම තියෙන. එක පරමාණුක කාක්ෂිකයක ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි. එක පරමාණුක කාක්ෂිකයක ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි. එතකොට මෙන්න මේ එකසර යුගල් දෙක තියෙන්නේ සංනුජිතා කවචයේ තියෙන එකසර යුගල් දෙක තියෙන්නේ. ආන්ගේ එකසර යුගල් දෙකක් තියෙන්නේ මුහුම් කාක්ෂිකයක තමයි. මොකද සමහර වෙලාවට ඊළඟට ඒක බන්ධන හදන්න දෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සංනුජතා කවචයේ තියෙන එකසර තියෙනවා නම් ඒවා තියෙන්නේ මුහුම් කාක්ෂික වල. එහෙනම් ඒට මුහුම් කාක්ෂික කීයක් ඕනේද? ඒහි මුහුම් කාක්ෂික ගාන කොහොමද අපි තීරණය කරන්නේ? මුහුම් කාක්ෂික අවශ්‍ය කරන මුහුම් කාක්ෂික ගණන ඒ වටේට තියෙන සිග්මා බන්ධනයි ඒ වටා සිග්මා බන්ධන. එයි එක සිග්මා බන්ධනයකට එක කාක්ෂිකයක් ඕනේ. සිග්මා බන්ධන ගණන එකතු කිරීම ඒ වටා ඇති එකසර යුගල්. ඇයි ඉලෙක්ට්‍රෝන දෙකකට එක කාක්ෂිකයක ඉන්න පුළුවන්. එහෙනම් එකසර යුගල්. යුගල් නැත්තම් අවුලක් නැහැ. යුගල් ගණන. දැන් උදාහරණයක් විදියට ඒ වටේට සිග්මා බන්ධන කීයක් තියෙනවද? 1 2 3යි. එහෙනම් මෙතන සිග්මා 3යි.
එක සර දෙකයි යුගල් එකයි තියෙන්නේ. එහෙනම් මෙයාට මුහුම් කාක්ෂික ඕනේ කීයක්ද? මේ සිද්ධිය තියාගන්න මේ පයි බන්ධනයේට ඕනේ නැහනේ. එහෙනම් සිග්මා බන්ධන 3යි එක සර 1යි ඔක්කොම 4යි. එහෙනම් මෙයාට මුහුම් කාක්ෂික ඕනේ 4ක්. එහෙනම් ඔයාලා කොහොමද මුහුම්කරණය තීරණය කරන්නේ? මුහුම් කාක්ෂික ගාන තීරණය කරන්නේ මෙන්න මේ සමීකරණය. කොහොමද? මුහුම් කාක්ෂික ගාන සමානයි මුහුම් කාක්ෂික ගණන සමානයි මොකද්ද? මුහුම් කාක්ෂික ගණන සමානයි සිග්මා සංයුජතා කවචයේ තියෙන නැත්නම් පරමාණුව වටා තියෙන පරමාණුව වටා ඇති සිග්මා බන්ධන ගණන එකතු කිරීම එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගාන. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගාන. පේනවනේ? හරි. ඔන්න ඕක තමයි සමීකරණය. ඔන්න ඕකෙන් තමයි ඔබ මුහුම්කරණය තීරණය කරන්නේ. මුහුම්කරණය තීරණය කරන්න කලින් ඉස්සෙල්ලා මුහුම් කාක්ෂික ගාන තීරණය කරගන්න ඕනේ. දැන් ඔය සම්බන්ධව කාට හරි කෙනෙක් අණු අඳින එක ගැන හිතන්න එපා. අණු අඳින්න ඔයාට තාම බෑ. අපි අණු අඳින ඒවා තාම කරේ නෑ. චුට්ටයි කරේ. ඇන්දට පස්සේ ඔයාට මේ මුහුම් කාක්ෂික ගාන හොයා ගන්න දැන් පුළුවන්ද? ඒ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් ඔයාට තියෙනවා. ඒ සම්බන්ධව මොකක් හරි ගැටලුවක් ඔයාට තියෙනවා. කාට හරි ගැටලුවක් තියෙනවා. ආයෙවන් එක සැර එකක් තිබ්බොත් ඉතින් ඒක ගන්න ඕනේ එකයි කියලා තමයි. මෙහෙම හිතන්න. එක සැරේ හරි එක සැරේ යුගල පරමාණුක කාක්ෂිකයක් ඇතුලේ එක සැර දෙකකට ඉන්න පුළුවන්. පරමාණුක කාක්ෂිකයක් ඇතුලේ එක සැර දෙකකට ඉන්න පුළුවන්. ඉතින් එකක් හිටියොත් ඒක තියන්න කාක්ෂිකයක් ඕනේ කොහොමද? ගෙදරක දෙන්නෙකුට ඉන්න පුළුවන්. දනකෝ දැන් කැම්පස් එකේ කාමරයක 3 දෙනෙකුට ඉන්න පුළුවන්. එතකොට 30 දෙනෙක් ඉන්නවා. එතකොට කාමර 10ක් ඇති. 31ක් ඉන්නවා. කරන්න දෙයක් නැහැ. කාමර 11ක් ඕනේ. මොකද ප්‍රමිතියට ඉන්න නම් එකක 3 දෙනායි උපරිමේ ඉන්න පුළුවන්. එතකොට අනිත් එක්කෙනාට ඉන්න 31 වෙනි කාමරයක් ඕන වෙනවා. අන්න ඒ වගේ දෙයක්. ඕන් දැන් අහනම් ෆයි ගන්න නැත්තේ ඇයි කියලා. දැන් මැද්දේදී දාවේ. මුලින්ම හිටියේ නැද්ද? ෆයි ගන්න නැත්තේ ඇයි? ගිය සතියේත් කීවා. දැනුත් කීවා. ඇයි ෆයි ගන්න නැත්තේ? මුහුම්කරණය වුණාම සමමිතිකත්වයේ බිඳ වැටෙනවා. මුහුම් කාක්ෂිකවල සමමිතිකත්වයේ බිඳ වැටෙනවා. ගිය සතියේත් කීවා. මං කී කලගෙඩි දෙකෙන් කීවේ මෙහෙම වාගෙන දැන් වෙන්නේ ඔය දැන් මෙහෙම වුණාම මේ පැත්ත හැප්පෙනකොට උඩ පැත්තට හැප්පෙන්න විදියක් නැහැ ඔය පාර්ශික අතිච්ඡාදනය වෙන්න බෑ එක වගේ වෙන්න ඕනේ එතකොට තමයි පාර්ශික අතිච්ඡාදනය වෙන්න පුළුවන් මුහුම්කරණයට මුහුම්කා මේ පයි බන්ධන හදන්නේ නැහැ හදන්න බෑ මුහුම් කාක්ෂිකවල පයි බන්ධන හදන්න බෑ මුහුම් කාක්ෂිකවලින්. හේතුව සමමිතිකත්වයේ බිඳ වැටෙනවා. පැත්තයි එතකොට අතිච්ඡාදනය වෙන්නේ. මොකද ඉබ්බොත් මේ එහෙම විතර මේ ඔව් වෙල්. මේ විදිහ ඇතුළට ඔහොම වෙන්නේ නැහනේ. කොහොම මේ දෙක වදිනකොට ඔය මේ දෙක මෙහෙම ලොකුට තිබ්බ කියන්නකො මෙහෙම මේ දෙක වදිනකොට අර මේ ඇතුළු කෑල්ල වදින්නේ නැහැ ඔය. මෙහෙම ලං කර අමාරුවෙන් ලං කරන්න බෑ. එහෙම එකක් තියෙනවා මම අර බෝතල් තියලත් පෙන්නුවේ දා. බෝතල් තියලත් පෙන්නුවේ. ඊසති. හරිද? දැන් අපි මේ කතා කරන්නේ මොකද්ද? මුහුම්කරණය පිළිබඳ
මුහුම්කරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු. මුහුම්කරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු තමයි අපේ මාතෘකාව. අංක 1. යම් පරමාණුවක ඇති මුහුම් කාක්ෂික ගණන යම් පරමාණුවක ඇති අංක 1 යම් පරමාණුවක ඇති මුහුම් කාක්ෂික ගණන එම පරමාණුව වටා ඇති සිග්මා බන්ධන හා ඒ කියන්නේ ගිය සතියේ පාඩම හරියට අහගෙන නැහැ. එහෙමනම් කරන්න එපා. සිග්මා බන්ධන හා එකසර යුගල් එකතුවට සමානය. සිග්මා බන්ධන හා එකසර යුගල් එකතුවට සමානය. එතනම ලියන්න. මුහුම් කාක්ෂික වලින් ෆයි බන්ධන සෑදිය නොහැක. මුහුම් කාක්ෂික වලින් ෆයි බන්ධන සෑදිය නොහැක. මුහුම්කරණය වීමේදී කාක්ෂිකවල සමමිතිකත්වය බිඳ වැටෙන නිසා හැම එකම මෙහෙම කියන්න කලින් හිතලා ග්‍රහණය කරගන්න ඕනේ. කාක්ෂිකවල සමමිතිකත්වයේ බිඳ වැටෙන නිසා පාර්ශිකව අතිච්ඡාදනය විය නොහැක. මේක ලියමු.
හරිද? එතකොට දැන් මෙතන මෙහෙම තිබ්බොත් ඔය එක්කෙනෙක් අහනවා මෙහෙම. මෙහෙම හිතන්න මෙහෙම. x කියලා කෙනෙක් ඉන්නවා. එක සැර 1යි යුගලයයි b ඉන්නවා ද්විත්ව බන්ධනයක් මෙතන ඉන්නවා y. දැන් මුහුංකාක්ෂික කීයක් ඕනේද? මෙතන මුහුංකාක්ෂික කීයක් ඕනේද? මෙතන phi එක අතාරින්න. phi එක අතාරින්න මෙතන sigma 1යි. 2යි. එතකොට sigma 2යි. මේ යුගලය දාන්න එක කාක්ෂිකයක් ඕනේ. ඒක තියෙන්නත් ඕනේ. මොකද ඊළඟට බන්ධන හදන්න ඕන වුණොත් ඒක තියෙන්නත් ඕනේ මුහුංකාක්ෂිකවලම. මේක දාන්නත් කාක්ෂිකයක් ඕනේ. මොකද ඌට වෙනම ඉන්න බෑ. එතකොට එතනට කාක්ෂිකයක් ඕනේ. එතකොට යුගල් තිබ්බත් තනි එක තිබ්බත් ගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි. එතකොට 4ක් ඕනේ. එතකොට මුහුංකාක්ෂික 4ක් ඕනේ. දැඩි ලෙස පාඩම් අධ්‍යයනය කර පැමිණිය යුතුයි. ආවට ගියාට නම් පන්තියෙන්න බෑ. ඒකට අධ්‍යයනය කරලා තමයි මේ පන්තියට එන්නේ. ඝන පූර්ණය කරන්න එන්නේ නැහැ. මෙවුව මේ ඝන පූර්ණයට එන පන්ති නෙමෙයි ඈ. ඔලු ගෙඩි ගාන පුරවන්න එහෙම එන පන්ති නෙමෙයි ඈ. වැඩට එන පන්ති, වැඩ කරන්න එන පන්ති. හරිනේ? ඔන්න දැන් මුහුම් කාක්ෂික ගාන තෝරන්න පුළුවන්. ඒතර ඔන්න හේතුව කිව්වා. දැන් හැබැයි ඕක දුර්වලතාවයක්. ඔයාලා තේරුම් ගන්න ඕනේ phi බන්ධන හදන්න බෑ මුහුම් කාක්ෂික වලින්. මොකද මේකේ හැඩය වෙනස් වෙනවා. දෙපැත්තම එක වගේ නෙමෙයි. එතකොට මේක හරියට පාර්ශිකව අතිච්ඡාදනය වෙන්න බෑ. එහෙනම් මේ phi බන්ධන වලට නුමුහුම් p ගොඩක් වෙලාවට p d වලිනුත් පුළුවන් f වලිනුත් පුළුවන්. phi බන්ධන හදන්න. කිසි ගැටලුවක් නැහැ. හරිනේ? d p වගේම d වලටත් f වලටත් phi බන්ධන හදන්න පුළුවන්. දෙවැනි කාරණයට යනවා. අංක 2. ඉස්සෙල්ලා මේක ලියා ගන්නකො. මුහුම්කරණයට සහභාගී වන මුහුම්කරණයට සහභාගී වන මුහුම්කරණයට සහභාගී වන මුහුම්කරණයට සහභාගී වන කාක්ෂික ප්‍රමාණයට මුහුම්කරණයට සහභාගී වන කාක්ෂික ප්‍රමාණයට සමාන මුහුම්කරණයට සහභාගී වන කාක්ෂික ප්‍රමාණයට සමාන මුහුම් කාක්ෂික ප්‍රමාණයක් ඇතිවේ. මුහුම්කරණයට සහභාගී වන කාක්ෂික ප්‍රමාණයට සමාන. ඒ කියන්නේ පුතේ දැන් මුහුම්කරණය වෙන්න 10 දෙනෙක් ආවොත් මුහුම්කරණයෙන් පස්සෙත් මුහුම් වූ කාක්ෂික සමාන වූ කාක්ෂික 10ක් තියෙන්න ඕනේ. මුහුම්කරණයට සහභාගී වන කාක්ෂික ප්‍රමාණයට සමාන මුහුම් කාක්ෂික ප්‍රමාණයක් සෑදේ. කාක්ෂික මැවීමක් හෝ අලුතෙන් ඇතිවීමක් 10ක් ඇවිල්ලා 11ක් බිහි වෙන්න බෑ. කාක්ෂික මැවීමක් හෝ නැසීමක් 10ක් ඇවිල්ලා 9ක් වෙන්නත් බෑ 8ක් වෙන්නත් බෑ. එනම් කාක්ෂික මැවීමක් හෝ නැසීමක් සිදුවිය නොහැක.
මුහුම්කරණයට සහභාගී වන කාක්ෂික. මුහුම්කරණය නම මුහුම්කරණය මුහුම් කාක්ෂික ගාන මුහුම් කාක්ෂික ගණන පරමාණු වටා පිහිටීම. අපිට තියෙන මුහුම් කරන තුනයි. පරමාණු වටා පිහිටී. මුහුම් කරණයට එනවා S කාක්ෂික එකකුයි. එක S නෙමෙයි S කාක්ෂික එහෙකුයි. P කාක්ෂික එකකුයි. ඇඳලා පෙන්නනවා නම් S එකකුයි P එකකුයි මුහුම් කරණය වෙනවා. P කාක්ෂික එකකුයි මුහුම් කරණය වෙනවා. එතකොට මේ මුහුම් කරණය ඔබ නම් කරන්නේ SP මුහුම් කරණයක්. එතකොට මුහුම් කරණයට ආවේ කාක්ෂික දෙකයි නම් සමාන වූ මුහුම් කාක්ෂික දෙකක් හැදෙනවා. ඒකේ S ලක්ෂණක් තියෙන P ලක්ෂණක් තියෙන ඔය වගේ මුහුම් කාක්ෂික දෙකක් හැදෙනවා. මුහුම් කාක්ෂික දෙකක් හැදෙනවා. පිහිටීම ගත්තොත් ඒ මුහුම් කාක්ෂික දෙක ඔන්න ඔය විදියට රේඛීයව පිහිටනවා. රේඛීයව පිහිටනවා. ඒ කියන්නේ මුහුම් කාක්ෂික දෙකක් ඕන වුණා කියලා. ඕන් දැන් හරි වැඩේ ඉවරයි. දැන් ඔයාට මුහුම් කාක්ෂික දෙකක් ඕන වුණා කියන්නකෝ. එහෙනම් මොන මුහුම් කරණයක්ද වෙන්න ඕනේ? SP අරකින් දැන් ඔයා හොයනවා සිග්මා බන්ධන ගානයි එකසර යුගල් ගානයි. ඒක එකතු කරනවා. ව්‍යුහය ඇඳගත්තාම ව්‍යුහයේ අදාළ පරමාණු වටේට තියෙන සිග්මා බන්ධන ගානයි එකසර ගානයි හොයාගන්න. හොයාගෙන ඒක එකතු කරනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගාන. අන්න එතකොට මුහුම් කාක්ෂික. හිතන්න උත්තරේ දෙකයි නම් ඔයාට ඕනේ මොන මුහුම් කරණයක්ද? SP මුහුම් කරණය. S කාක්ෂික එකකුයි P කාක්ෂික දෙකකුයි මුහුම් කරණයට ආවොත් P කාක්ෂික දෙකකුයි මුහුම් කරණයට ආවොත් එතකොට මොකද්ද මුහුම් කරණය? SP2 ආකාරයේ මුහුම් කරණය. එතකොට මුහුම් කාක්ෂික කීයක් එනවද? මෙතන 3යි නම් මෙතනත් එන්නේ 3යි. එතකොට ඔය විදියට එනවා 3ක්. හැබැයි ඒකේ පොඩ්ඩක් දිගටි බව වැඩි. මං කියන්නේ මේකට සාපේක්ෂව මේකේ දිගටි බව වැඩි. මොකද මේකගේ P ලක්ෂණ වැඩි. P දෙකකට S එකයි ඇවිල්ලා තියෙන්නේ. තේරෙනවනේ? P දෙකකට S එකයි. මෙතන S උයි P 150 ඉන්නවා. මෙතන තුනෙන් එකක් ඉන්නේ S. එතකොට මෙතන S ලක්ෂණ වැඩි. ගෝලාකාර ගතිය වැඩි සාපේක්ෂව මෙතනට වඩා. තුන් දෙනෙක් කොහමද ඉන්නේ? අපි එදා කිව්වා. තලීය ත්‍රිකෝණාකාර විදියට තමයි තුන් දෙනා ඉන්නේ. ඔන්න ඔය විදියට තලීය ත්‍රිකෝණාකාරව ඉන්නවා. තලීය ත්‍රිකෝණාකාර. ත්‍රිකෝණාකාර. ඇන්දොත් මෙහෙම රේඛීයව. ඔහොම නිකන් ඇන්දොත්. මෙතන ඇඳලා පෙන්නුවොත් ඔන්න ඔය විදියට නිකන් ඔහොම. හරිනේ? ඊළඟට S1යි P3යි මුහුම් කරණයට ආවොත් දැන් වැඩේ තේරෙන්නේ නැති. S1යි P3යි මුහුම් කරණය කරගත්තොත් P3යි මුහුම් කරණය කරගත්තොත් ඒකට අපි කියනවා SP3. එතන 4 දෙනෙක් හැදෙනවා. ඒකේ P ලක්ෂණ තවත් වැඩි. SP ට සාපේක්ෂව SP2 වල P ලක්ෂණ වැඩි. SP2 ට සාපේක්ෂව SP3 වල P ලක්ෂණ වැඩි. 4 දෙනෙක් මං එදා ඇඳලා පෙන්නුවා. ආයේ මං අඳින්න ඕනේ නැහැ. චතුස්තලීයව තමයි තියෙන්නේ. මෙන්න මේ විදියට තලයෙන් එළියට තියෙනවා. ඔය විදියට තලයෙන් ඇතුළට තියෙනවා. කාක්ෂික සටහන ඇන්දොත් එහෙම කොහොමද? මතක ඇති. ඔන්න ඔහොම ඔහොම ඔය විදියට ඕන් ඔහොම චතුස්තලීයව පිහිටන්නේ. චතුස්තලීයයි. දැන් ඕක තේරුම් නැති කෙනෙක් ඉන්නවද? ඔන්න මේ නිකන් ඇඳපුවාම චතුස්තලයේ පේන්නේ නැහැ මේක යා කරන්න ඕන කියලා හැම ගිය සතියේ කිව්වා. දැන් ගිය සතියේ මෙලෝඩියක් බලන්න නැතුව આવොත් එහෙම වැඩක් නැහැ.
ඔන්න එතකොට ඔයාගේ මුහුම් කාක්ෂික දෙකක් ඕන නම් ඔයාගේ මුහුම් කරන්නේ SP 3ක් ඕන නම් SP2 4ක් ඕන නම් SP3 මුහුම් කාක්ෂික ගාන හොයන හැටි උඩ සමීකරණේ කියලා තියෙනවා. වගුවක් වගේ ගහගමු. තව පල්ලෙහාට තියෙනවා දෙකක් විතර. මේ ටික තමයි අත්‍යවශ්‍යම ටික. මේ ටික තමයි ඔයාලගේ සිලබස් එකට තියෙන සීමාව. අංක 2 යටතේ ඉන්නේ අපි. මුහුම් කරණයට එන්නේ කාක්ෂික කීයද? ඒ හා සමාන මුහුම් කාක්ෂික ප්‍රමාණයක් මෙතන හැදෙනවා. ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. පොඩ්ඩක් පාඩම වේගවත් කරගන්න ඕන නිසා මම අර වායුවලේ කලින් පද්‍යයක කරපු රෙකෝඩ් එකක් දැම්මේ. එතකොට බදාදර තව ටිකක් කාලේ ඉතුරු කරගන්න පුළුවන් නිසා ඈ. පොඩ්ඩක් මට හිතෙනවා පොඩි වේගයක් ගන්න ඕනේ කියලා. හැබැයි මම හොඳට වැඩ කරලා එන්න ඕනේ පන්තියට එද්දී ඈ. නිපුණ කියන එක නිපුණ සමරසිංහ කියන කෙනා ඉන්නවද? තෝර නැත්තේ තමරු හේරත් නැහැ. සංජය ඉමේස් ඉන්නවද නැහැ? අද අනිවාර්යයෙන්ම මේ දාන්න අර කවුද මේ ඉන්නේ එයාගේ අම්මගේ තාත්තගේ නම් වල ඉන්න කවුරු දෙන්නෙක් ඉන්නවනේ ඒ දෙන්න කවුද මම කියන ලයනල් කුලතුංග කියන කෙනා දැන් නම ඒ කවුද පුතේ සර් සුනාත්මි කුරුතුංග කියලා ඉන්නේ. හරි. ඔයා නම දාලා තියෙන්නේ? Zoom එකට දාලා තියෙන්නේ සර්. අර කියන්නේ අර නමින් නේද? ඔව් සර්. ආයෙ ඉන්නවා මාතොට කුසුමලතා කියලා කෙනෙක් ඉන්නේ අම්මගේ නමින්. එයා කවුද? බිනරිද? හරි. හරි. අද ඉන්නවද බිහංගා? නෑ. පන්ති එන්නේ නැත්නම් අයින් කරන්න වෙනවා. වගකීම ගන්න බෑ එතකොට. මේක දැන් තේරුම් නැති කෙනෙක් නා ආපු අයට ඒවා දාලා නැහනේ. ආපු අය දාන මැසේජ් එකක් එච්චරයි. වෙන මේ ටික බලන්න. මේ මම ඉවලා තියෙන මම සාමාන්‍ය රෙකෝඩ් දෙවන්න කැමති නෑ. මම ඉවලා තියෙන රෙකෝඩ් එක අමාරු එකක් ඈ. අර වේගයක් ගන්න ඕන නිසා මම එව්වේ. පොඩ්ඩක් හොඳට බලන්න දෙපාරක් විතර බලන්න ඈ. නෝට් එක ලියන්න කලින් ඉස්සලා කටුකොලයක ලියාගෙන තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් මගෙන් අහලා තමයි පොතේ තව සැරයක් විතර බලලා තමයි පොතේ ලියාගන්නේ. තා අමාරු කොටසක් තියෙන්නේ. හොඳට කියවන්න, හොඳට අහන්න, හොඳට අහලා හොඳට බලන්න. එවල තියෙන එක අදම බලන්න ඕනේ. අදම වැඩ ඉවර වෙන්නත් ඕනේ. ආ හෙටර කල් දැමීමක් නැහැ. රෙකෝඩ් එක අයින් කරනවා ඈ. කිසිම සමාවක් නැහැ. රෙකෝඩ් එක අයින් කරනවා ඊට පස්සේ මට කියන්න එපා ජෙන්ජේ අඤ්ඤ මිය මිය ඒ වගේ මුණු ගන්න ඉන්න එපා ඈ. නුවන් රත්නායක ඉන්නවද? නුවන් රත්නායක නමින් පෙනී සිටින පුද්ගලයා ඉන්නවද? අනිත් ඇලියන් ඩික්වන්ට්. නුවන් රත්නායක කියන නමින් ඉන්න පුද්ගලයා ඉන්නවද? නැහැ. හරි අද දෙන්නම් ජම්මු. අද දෙන්න. මේ තියෙන්නේ මොකද්ද? කාක්ෂික. මේ දල හැඩේ මේ බන්ධන ඇඳලා තියෙන දලව මේ බන්ධන හැසිරීම. ඒකෙන් පේන්නේ රේඛාව. මේක නම් පේනවා මේකේ තලීය ත්‍රිකෝණාකාර කියන පුතේ මේ කොන් තුන යා කරපුවා. චතුස්තලීය කියන්නේත් එහෙමයි. මතක ඇති මං හදලා පෙන්නුවා. දැන් ඔයාලා කවුරු හරි ඉතින් එතකොට හතරට වඩා වැඩි මුහුම් කරන හතරට වඩා වැඩි අවශ්‍යතාවයක් එන්න බැරි වෙයිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පහේ එන්න පුළුවන් අපේ සිලබස් එකේ තියෙන මේවා මම කියන්න.
S එකයි D එකයි ආවත් දෙකයි තමයි. එතකොටත් එන්නේ දෙකයි. එතකොටත් ඉතින් රේඛීය තමයි. එහෙම මුහුම් කරන හදලා ගන්නත් පුළුවන්. දැනට අපි මේ ටිකෙන් බලමු. right ඉවරද? තව ලියන කෙනෙක් ඉන්නවනම් ටක් ගාලා කියන්න. තව ලියන කෙනෙක් ඉන්නවනම් ටක් ගාලා කියන්න. නෑනේ. හරිනේ. මකනවා. ඊළඟ එක ටිකක් සංකීර්ණයි. මං අඳින්න යන්නේ නැහැ කාක්ෂිකය. මොකද D කියන ඒවා ඊටාම සංකීර්ණයි. දැන් මෙතන S එකකුයි එක S නෙමෙයි S එකකුයි P තුනකුයි P කාක්ෂික තුනකුයි D කාක්ෂික එකකුයි ආවොත් ඔක්කොම කීයක් තියනවද? මුහුම් කරන්නේ කොහොමද යන්නේ? S P 3යි D 1යි. එතකොට මෙතන S P 3D අන්න SP3D මුහුම් කරණයක්. මුහුම් කාක්ෂික කීයක් හැදෙනවද? 1යි 3යි 4යි 1යි 5යි. එතකොට මුහුම් කරණයට ආවනම් 5ක්. මුහුම් කාක්ෂිකත් 5ක් ඕනේ. එහෙනම් මුහුම් කාක්ෂික 5ක් ඕන වෙලාවට එයා දක්වන්නේ මොන මුහුම් කරණයක්ද? SP3D ආකාරයේ මුහුම් කරණයක්. පිහිටීම. පිහිටීමට කියනවා පුතේ ත්‍රියානති ද්විපිරමීඩ. ත්‍රියානති ද්විපිරමීඩ ආකාර පිරමිඩීය. ඒ කියන්නේ තුන් දෙනෙක් ඉන්නවා මෙන්න මේ විදියට එක තලයේ තලිය ත්‍රිකෝණාකාරව. තුන් දෙනෙක් ඉන්නවා ඔහොම. දෙන්නෙක් ඉන්නවා ඔන්න ඔය විදියට. මේ තුන් දෙනා මෙහෙම යා කරන්න ඕන. ඔය කැඩීරි වලින් පෙන්වන්නේ මේ තුන් දෙනාගේ යා කරපුවා. ඕන් ඔහොම තියෙයි. මම ඒක පොඩ්ඩක් පැහැදිලි වෙයි. ඒ කියන්නේ තුන් දෙනෙක් ඉන්නවා මේ මෙහෙම. තුන් දෙනෙක් ඉන්නවා මේ තලයේ. ඔක ත්‍රියානති ද්විපිරමීඩයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ආනත තල තුනක් තියෙන. ඔන්න ඕක තමයි ත්‍රියානති ද්විපිරමීඩීය හැඩය කියලා කියන්නේ. ඕන් ඔහොම. මම පෙන්නනවා නම් ඒක තුන් දෙනෙක් ඉන්නවා මේ විදියට තලිය ත්‍රිකෝණාකාරව. මෙන්න මේ විදියට තලිය ත්‍රිකෝණාකාරව ඉන්නවා. හරිද? දෙන්නෙක් ඉන්නවා මේ වගේ උඩයි යටයි. දැන් ඔයාලා හයි කෝ ඉතින් නෑනේ පිරමීඩයක්. ඇයි නැත්තේ මේ උඩ යා කරන්නකො මේ උඩයි අර කොන්තුරට. එතකොට පිරමීඩයක් එනවා. එතකොට මේ යට පැත්තෙනුත් එකක් ඉන්නවනේ. එතකොට තව පිරමීඩයක් එනවා. එතකොට පිරමීඩ දෙකයි. පිරමීඩ වර්ග දෙකක් තියෙනවා. එකක් පතුල සමචතුරස්‍ර වෙච්ච ඒවා පතුල ත්‍රිකෝණාකාරයි. එතකොට මේක ත්‍රියානති පිරමීඩයක් ඉන්නේ. එතකොට මේ වගේ දෙකක්. ඒ නිසා ත්‍රියානති ද්විපිරමීඩීය කියලා කියනවා. පැහැදිලිද? ඔව් මොහොම තියෙනවා තුන් දෙනෙක්. එක්කෙනෙක් කොහොම. එතකොට යා කරන්නකො මේ ඉතින් යා කරලා බලන්න මට. මේ උඩ මේ මං අල්ලන් ඉන්න පෑනේ උඩයි අර කොන් තුනයි යා කරපුවාම පිරමීඩයක් නෙන්නේ. ත්‍රිකෝණ තල තුනයි තියෙන්නේ. ඒ නිසා ත්‍රියානති පිරමීඩ. මේ පැත්තටත් එකක් තියෙනවානේ. එතකොට ද්වි පිරමීඩ. ඒත් මෙහෙම තමයි තියෙන්නේ. කොහොම තියෙන්නේ. ඒක යා කරපුවාම එන ජ්‍යාමිතික හැඩය තමයි ත්‍රියානති මේ හැඩය නෙමෙයි පුතේ අපි මේ කියන්නේ. මේ කොන් ටික යා කරන්න. මේ යා කරනවා ඔහොම උඩත් ඒ විදිහට යා කරන්න. එතකොට එන හැඩය. මේ තියෙන්නේ යා කරපු හැඩය. මේ තියෙන්නේ යා කරපු හැඩය. මෙන්න මෙතන තමයි දැන් පරමාණුව තියෙන්නේ.
මෙන්න මෙතන මේ පරමාණු මේ මෙයා තමයි අර බන්ධන ඔය අරවා තියෙන ඔහොම සිරස්ස මේ කොහොම අර මේ පහ යා කරන්න ඕනේ මෙහෙම ඔව් පැහැදිලි ත්‍රියානති දුයි පිරමිඩි ඒතර 5 දෙනෙක් නම් ඉන්නේ හරි ඊළඟට එනම් S1යි P3යි D2යි ආවොත් එතන SPP D2 මෙතනින් ගන්නයි නෙමෙයි 1යි මුකුත් නැහැ කියන්නේ 1යි 3යි 4යි 2යි 6යි 6 දෙනෙක් 6 දෙනෙක් නම් ඉන්නේ පුතේ 4 දෙනෙක් මෙහෙම ඉන්නවා මෙතන 4 දෙනෙක් කොහොම සමචතුරස්‍රයක වාගේ ඉන්නවා අනිත් දෙන්න මෙහෙම උඩිනුයි යටිනුයි මේක ගත්තාම අෂ්ටතලයක් යාමිතිය ගත්තාම කොහොම ඉන්නේ මේ බන්ධන නෙමෙයි හැඩය ගන්නෙ ඔන්න ඔය වගේ එකක් ඉන්නවා ඊට පස්සේ මෙන්න මේ වගේ අරකම තමයි ඔව් අෂ්ටතලීය හැඩයක් තියෙනවා කියන්නේ 4 දෙනෙක් මෙහෙම ඉන්නේ ඕම ඔහොම 4 දෙනෙක් ඉන්නවා ඔහොම 4 දෙනෙක් ඉන්නවා මේ ඔහොම උඩයි යටයි දෙන්නෙක් ඉන්නවා එතකොට උඩින් යා කරපුවා අෂ්ටතලයක් නෙන්නේ අෂ්ටතලීය හැඩයක් කියන මෙතන මේවා තමයි බන්ධන අර මේ කෙලවරවල් යා කරපුවාම තමයි එන ජ්‍යාමිතික හැඩය තමයි අපි මේක නම් කරන්නේ නැත්නම් මේක නිකන් මේ කූරක් දෙකක් ගහුවා වගේ මොකක් දෙකක් වගේනේ ඒක නෙමෙයි හැඩය අර මේ කොන් යා කරන්නේ ඊට ඔහොම යා කරන්නේ දැන් මෙහෙම උඩට එකක් තියෙනවනේ මෙහෙම උඩ එකක් තියෙනවනේ ඔහොම ඒකේ මේ කොනයි අර කොන් යා කරපුවාම උඩ එනවා චතුස්තලයක් වගේ යටත් වෙනවා චතුස්තලයක් වගේ එතකොට දෙකම අෂ්ට අලීය හැඩයක් තියෙනවා මේක අෂ්ට තලීය ජ්‍යාමිතික හැඩය අෂ්ට තලීය ඒ ජ්‍යාමිතික හැඩය තමයි ඔය අපි කියන්නේ හරිද එතකොට මේ හැඩය නෙමෙයි මේ යා කරපුවාම එන ජ්‍යාමිතික හැඩය අෂ්ට තලීයයි ඔය දෙකත් පොඩ්ඩක් ලියා ගන්න මේ ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් අහලා තියෙනවා බලමු SP පෝ නෙමෙයි ඔව් ලම්බක තමයි පිටන්නේ SP2 නාම එතන තිබ්බොත් එහෙම මුහුම් කරන්නේ ලෝකාක්ෂිකයක් ඒක ඊට ලම්බකෝ පිට දෙව්මි නරසිංහ නේ ඔය වාසගම ඔව් සර්. ගිය සතියේ මතක් වුණාද දැන් මං කියපුවා ඒක බෝතල් දෙකක් එහෙම පිළිලා පෙන්නුවා නේද මතකද ඔව් සර් මතක් වුණා. ඔයාලට ඔය අක්කා වැඩි ආශ්‍රය කරන්නේ ඔයාලට ඒ ටියුබ් ලයිට් එකක් ඔය ප්‍රශ්නේ ඊයේ තන්දි. ඔය අක්කා නේද තරුසි? ඉතින් මේ හැඩය ගැන හොඳට බලන්න මේ හැඩය නෙමෙයි අර කොන් යා කරලා ඉන්න ජ්‍යාමිතික හැඩය ගැනයි මේ කියලා තියෙන්නේ. මිහිරි කවිස්කා ඉන්නවා. හරිද?
හරිද? මකන්නද? අෂ්ටතලයක් හදලා පොඩ්ඩක් බලන්න. මේ දෙක ඕනේ මේ 62 ඕනේ. මේ මුහුම් කරන දෙක නම් වැඩි අහන්නේ නැහැ අපෙන්. අහලා නැහැ. අපිට අර මුහුම් කරන ටික ඕනේ මේ 62 ඕනේ ඈ. නම් වැඩි පැහැදිලිනේ. මේකෙන් හැඩේ පේන්නේ නැහැ. මේ අර බන්ධන තියෙන විදිය මේ ඔස්සේ තමයි වැටලා තියෙන්නේ අර කාක්ෂි. right? හරිද? මේ බදාදා අපි කීවේ 8ට කියලා නේ. 8ට අපි කරනවා කීවේ මේක හරිද? ඒක හරිනේ? ඉවරයිනේ? හරි. දැන් බලමු මුහුම්කරණය තීරණය කරන හැටි. දැන් ඔන්න ඔක්කොම ටික හොඳට ටක් ගාලා බලා ගන්න බාන්න දැන් අද කරපු ටික. මුහුම්කරණය පිළිබඳව සැලකිලිමත් විය යුතු කරුණු ටික නැවත බලන්න. තව කීපයක් තියෙනවා. තව එකක් තියෙනවා. ඔය ටික තමයි වැදගත්ම ටික. හරි. දැන් කාරණා දෙකයි. ඔය දෙක තමයි ඊටාම වැදගත් දෙක. මෙන්න මේ කියන කාරණා දෙක සාමාන්‍යයෙන් වැදගත් වෙන්නේ බහුවර්ණ වල. එදත් ඇහුවා පුන කට්ටිය මගේ. එයාලා ඇහුවා වෙන වෙන කට්ටියන්ගේ නෑ පරමාණු දෙහක කාක්ෂික වලට මුහුම් කාක්ෂික හැදෙන්න බෑ. මුහුම්කරණය වෙන්නේ එකම පරමාණුවේ තියෙන කාක්ෂික. මොකද අර බන්ධන සර්ව සමාන කරගන්න ඕන නිසා. ඒතර මුහුම්කරණයට සහභාගී වෙන්නේ එකම පරමාණුවේ තියෙන පරමාණුක කාක්ෂික උපශක්ති මට්ටම් වල තියෙන පරමාණුක කාක්ෂික වෙනත් පරමාණුවක කෙනෙකුට බන්ධනයක් තමයි හැදෙන්න වෙන්නේ. කියන්නේ මාත් එක්ක මම පරමාණුවක් නම් මාත් එක්ක වෙන කෙනෙකුට මුහුම්කරණය වෙන්න බෑ. වෙන කෙනෙකුගේ පරමාණුක කාක්ෂික වලට මුහුම්කරණය වෙන්න බෑ. ඊළඟට එකම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉන්න කියලා එකක් නැහැ. ඒ කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන ඒවා මුහුම්කරණය වෙන්න ඕනේ. හතරේ නම් හතරේ වට විතරයි මුහුම්කර එහෙම එකක් නැහැ. වෙනස් වුණාට අවුලක් නැහැ. හැබැයි ලොකු ශක්ති වෙනසක් තියෙනකොට එහෙම වෙන්න කැමති නැහැ. දෙන්න අතර ලොකු ශක්ති දැන් ඔයාලා කැමතිද කියන්නකෝ. ඔයාලා දැන් හිතන්න ඉස්කෝලේ ගිහපම දැන් ලොකු නිකන් හයි ලෙවල් එකෙන් සල්ලිකාර ලොකු නිකන් සීන් එකක් දෙන කෙනෙකුයි අපි ඔයාලගේ ලෙවල් එකේ එතකොට ඔයාලා කැමතිද එයත් එක්ක ගිහිල්ලා එකතු අපි අතර ગેප් එක වැඩි. එකතු වෙන්න මුහුම් වෙන්න ටිකක් අමාරුයි. ඒක අපිට නිකන් යාළුකමක් හදාගන්න අමාරුයි. වෙනසක් පේන. පොඩි නිකන් සුළු අවුල් තමයි තියෙන්නේ. ඔයාලට මොංගල් එයාට පිස්සු. එතකොට අවුලක් නැහැ. පොඩි සෙට් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම අවුලක් නැහැ. ඔයාලගේ ගති ලක්ෂණ ඔයාලගේ පවුල් පසුබිමට චුට්ට සමාන 100%ක්ම සමාන නැහැ. ඒ ලක්ෂණ තියෙන. එතකොට ඔයාට මුහුම් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ. වෙනත් අය වෙනස් පරමාණු වල ඒවට මුහුම්කරණය වෙන්නේ නැහැ. එකම පරමාණුවේ කට්ටිය තමයි මුහුම්කරණය වෙන්නේ. එකම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉන්න කියලාම නැහැ. වෙනස් ඒවායි හිටියට කමන්නේ. හැබැයි ලොකු ශක්ති දැන් 2s 2p ළඟ ශක්තිය අවුලක් නැහැ. හැබැයි ලොකු ශක්ති පරතරයක් තියෙනවා නම් ඒක සාධාරණ වෙන්නේ නැහැ. දෙන්න තුන්වෙනි කාරණේ. මේවා බහුවර්ණ වලටයි වැදගත් වෙන්නේ. තුන්වෙනි කාරණේ. හරි තුන්වෙනි කාරණේ. වෙනස් පරමාණු වල පරමාණු දෙකක වෙනස් දෙක තුනක වෙනස් පරමාණු වල පරමාණුක කාක්ෂික වෙනස් පරමාණු වල පරමාණුක කාක්ෂික මුහුම්කරණය වන්නේ නැත. එතකොට හැදෙන්නේ බන්ධනයක්. මුහුම්කරණය වන්නේ නැත. මුහුම්කරණයට සහභාගී වන අපි මේ කතා කරන්නේ බන්ධනය හැදෙන්න පෙර මුහුම්කරණයට සහභාගී වන බන්ධනය හදන්නේ නෙමෙයි. මුහුම්කරණයට සහභාගී වන සියලු පරමාණුක කාක්ෂික
සියලු පරමාණුක කාක්ෂික. එකම පරමාණුවකට අයත් විය යුතුය. එකම පරමාණුවකට අයත් විය යුතුය. ආයි කියන්නේ. වෙනස් පරමාණු වල පරමාණුක කාක්ෂික වෙනස් පරමාණු වල පරමාණුක කාක්ෂික මුහුම්කරණය වන්නේ නැත. හරි. මුහුම්කරණයට සහභාගී වන සියලු පරමාණුක කාක්ෂික එකම පරමාණුවට අයත් විය යුතුය. එකම පරමාණුවේ ඉන්නු. එකම පරමාණුවට අයත් විය යුතුය. හරිද නිපුන්? එයා ගත්තද? ඊළඟ මොකද? එකම පරමාණුවේ එකම ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන්න ඕනේ නැහැ. දැන් 3s කෙනෙක් 3d 4s අවුලක් නැහැ. 3d 4s ට මුහුම්කරණය වෙන්න පුළුවන්. හැබැයි ලොකු ශක්ති පරතරයක් තියෙනකොට ඒක සාධාරණ වෙන්නේ නැහැ. එතකොට ඒ කාක්ෂික අතර ලොකු වෙනස්කමක් තියෙනවා. ලියන්න. ඊළඟ හතරවෙනි කාරණේ මුහුම්කරණයට සහභාගී වන පරමාණුක කාක්ෂික එකම ප්‍රධාන ශක්ති මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය නොවේ. හොඳට බලන්න මාත් එක්ක කරමු ඈ. මෙන්න මේ SO2 කියන අණුව. කවුරුත් හිතන්න එපා මේ අණුව අඳින හැටි. අපි ඊළඟ සතියේ කතා කරමු. මේ ලුයිස් ව්‍යුහය ඇඳපු හැටි හිතන්න යන්න එපා. මම ලුයිස් ව්‍යුහය දෙනවා. එතන ඉඳනුයි ඔයාලා හිතන්න ඕනේ. ඔන්න මම ලුයිස් ව්‍යුහය දුන්නා. උදාහරණ එක කියලා දාගන්න. මුහුම්කරණය තීරණය කිරීම කියලා පොඩි අනුමාතුකාවක් ඕනනම් දාගන්න මෙතන. මුහුම්කරණය තීරණය කිරීම කියලා මෙතන අනුමාතුකාවක් දාගන්න. මුහුම්කරණය තීරණය කිරීම කියලා දාන්න. දැන් ඔයාලා කරන්න හදන්න. ඔන්න ව්‍යුහය ඕන වෙනවා. මේ ව්‍යුහය නැතුව මොකුත් කරන්න බෑ. ඔන්න ව්‍යුහය දුන්නා. දැන් ඔයා මෙතන අර දීපු සමීකරණයක් තියෙනවනේ. ඒකෙන් හිතන්නකො මෙතන මුහුම් කාක්ෂික කීයක් වුන් මේ මෙයා වටේට ගන්න. සල්ප වටා මුහුම් කාක්ෂික ගාන කීයද? කීයක් ඕනද? මුහුම් කාක්ෂික ගණන. ව්‍යුහය ඇඳ ගන්න ඕනේ. ව්‍යුහය අඳින එක දන්නවා කියලා හිතන්න. තාම අපි ඒක කරේ නැහැ. දැන් දුන්නා. දැන් එහෙනම් මුහුම් කාක්ෂික ගාන හොයන්න. ඔයලා කියන්න බලන්න. සල්පට මුහුම් කාක්ෂික කීයක් ඕනේද? හරි එහෙනම් ඔයා තීරණය කරා ඒ වෙන කට්ටිය හරි.
එහෙනම් ඔයාලා තීරණය කරන්න බලන්න එයා වෙන්න ඕන මොන මුහුම් කරණයක්ද? ඔව් එහෙනම් මොන මුහුම් කරණයකටද යන්න ඕන? ඔය තියෙන්නේ හරියට හරි. හරි වැඩේ ගොඩ. හරි. හරි. සිග්මා කීයද? ඒ තලීය ත්‍රිකෝණාකාර කියන්නේ පුතේ පිහිටන විදිය. පිහිටීම. අපි කියන්නේ මුහුම්කරණය මොකක්ද? හරි ඉන්න මම එකක් කරන හැටි පෙන්නන්න. හරි ඈ ඉපු ගොඩක් අය හරි. දැන් කො සිග්මා කීයද? මේ දෙකම සිග්මාද නෑ. එකක් 5. ඒක හදන්න බෑ මුහුම් කාර්චික වලින්. ඒක අතහැරියා. එතකොට එක සිග්මා එකයි. දෙකයි. මෙතන දෙකෙන් එකයි සිග්මා. එක සැර යුගලයට එකයි. එතකොට සිග්මා මෙහෙම දාගන්න. මේ සිග්මා බන්ධන එකතු කිරීම එක සැර යුගල්. කොල්ලෝ මදි ඈ කොල්ලෝ නෑ. එක සැර යුගල්. එතකොට සිග්මා බන්ධන කීයද? 2යි. සිග්මා බන්ධන කීයද? 2යි. ඊළඟ එක මම නම කියලා අහනවා. එක සැර යුගල් කීයද? 1යි. එතකොට මුහුම් කාක්ෂික කීයක් ඕනේද? 3යි. එතකොට මුහුම් කාක්ෂික 3ක් ඕන නම් දැන් ඉතින් අර දුන්නේ වගුවක්. SP නම් මුහුම් කාක්ෂික කීයද හම්බෙන්නේ? 2යි. SP2 නම් 3යි. SP3 නම් 4යි. එහෙනම් මොකද? SP3ක් නේද ඕනේ? එහෙනම් මොන මුහුම් කරන්නේ? SP2. එහෙනම් මුහුම් කරණය එහෙනම් මේ සල්පගේ මුහුම් කරණය SP2 සල්ප SP2 මුහුම් කරණයට ලක් වෙලා තියෙන්නේ. ඒ SP2 මුහුම් කාක්ෂික පිහිටන්නේ තලීය ත්‍රිකෝණාකාර. ඒක වෙන කතාවක්. ඒකේ පිහිටීම තලීය ත්‍රිකෝණාකාර. ඒක හරිනේ? තේරෙන්නේ නැති මං හිතනවා. ඔන්න පළවෙනි උදාහරණය. දැන් කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඔන්න කරන විදිය. හරි ඊළඟ එක ගමු. දෙවෙනි උදාහරණය. උදාහරණ දෙක SO3 ගන්න. කරන්න බෑ. කරලා ගන්නකො මම අහන කෙනා කියන්න ඕනේ ඈ. හරි. ආදිත්‍ය මුතුවන්ගේ හරි. හරි. බිනරි හරි. කොල්ලෝ නැද්ද මේකේ? හිටියා නේද ඒක? හරි. හරි. ඉක්ුණ ඔයින්ද කවුද? ඔව් මුහුම් කාක්ෂික 3යි මුහුම් කරණයක් ඕනේ. දැන් සමාධි මට මුහුම් කාක්ෂික 3යි මුහුම් කරණයක් ඕනේ. හරි. මුහුම් කරණයක් ඕනේ. අමන්දා මට මුහුම් කරණයක් ඕනේ. දැන් මුහුම් කාක්ෂික 3යි. එතකොට මුහුම් කාක්ෂික 3ක් හැදෙන්න මොන මුහුම් කරණයක්ද වෙන්න ඕනේ? හරි. SP3 කිව්වේ කවුද මේ? ඇයි SP3 කිව්වේ පුතේ? හරි. ගොඩක් අය හරි කවුද පුතේ මේ SP3 කිව්වේ? චුට්ටක් මට මෙසේජ් එකක් දාන්නකෝ SP3 කියපු එක්කෙනා.
sp3 නෙමෙයි මුහුම් කාක්ෂික 3යි. මුහුම් කාක්ෂික 3යි. හරිද? මුහුම් කාක්ෂික 3යි කොහමද? සිග්මා 3යි. සිග්මා 3යි. එකසර නෑ. ඔක්කොම 3යි. ඉතින් ඔය අර වගුව දිහා බලන්න. මුහුම් කාක්ෂික 3ක් හැදෙන්න sp3 වුණොත් 4ක් හැදෙනවා නෙමෙයි. මෙතන 3 නෙමෙයි මෙතන තියෙන්නේ. මේක සම්බන්ධයක් නෑ. මේ මෙතන 3කුයි එකකුයි ආවොත් 4යිනේ. එතකොට sp3 වුණොත් මුහුම් කාක්ෂික 4ක් හැදෙනවා. එතකොට එහෙනම් මෙයාට ඕනේ මුහුම් කාක්ෂික 3යි. 3ක් දෙන්න නම් s එකකුයි p දෙකකුයි එන්න ඕනේ. එහෙනම් sp2 එන්න ඕනේ. කාක්ෂික අඳින එක හැම විටම කරන්න බෑ පොඩි ඒවට විතරයි කරන්න පුළුවන්. කාක්ෂික ඇඳලා කාක්ෂික අතිච්ඡාදන සටහන ඕකේ එහෙම දැන් ඕක අඳින එක ටිකක් සංකීර්ණ වැඩක්. නිපුණ හරියද දැන් තේරුණාද? නිපුණට තේරුණාද? මෙතන මේ තුන නෙමෙයි මේක නෙමෙයි මුහුම් කරන්නේ තුනක් එන්න මොකද්ද වේ යුතු මුහුම් කරන්නේ? මෙච්චරයි. හරි සිම්පල් කේස් එක. දෙකක් එන්න නම් sp මුහුම් කාක්ෂික දෙකක් ඕන නම් sp මුහුම් කාක්ෂික තුනක් ඕන නම් sp2 මුහුම් කාක්ෂික හතරක් ඕන නම් sp3 හතරක් ඕන නම් sp3 මෙතනින් තීරණය කරන්නේ මොකද්ද? මුහුම් කාක්ෂික කීයක් ඕනද? හරි. මම අහනවා අහනගෙනයි දැන් කියන්නේ ඊළඟ එක ඔන්න හදාගන්න ඈ. මම අහනවා සල්ප වටේට මුහුම් කාක්ෂික කීයද මුහුම් කරණය මොකක්ද? මුහුම් කාක්ෂික කීයද මුහුම් කරණය මොකක්ද? තසෙන් මොකද්ද ඔයා අහන්නේ? මොකද්ද ප්‍රශ්නේ? කියන්න බෑන මට මේක පැහැදිලි මදි. සර මේ ඒ කාක්ෂිකවල අර ඉලෙක්ට්‍රෝනත් එක්ක අර දාලා පෙන්නනගේ හැඩිත් එක්ක ඒක අර මම එන්න කලින් අර කරලා තිබ්බේ කාබන් ඩයොක්සයිඩ් වල එහෙම ඕ ඒ වගේ එකක් තේරෙන්නේ නැහැ ඒක. පූර්ණිමා ආය බලන්න මුහුම් කාක්ෂික දෙකද ඕනේ වෙන්නේ. සල්පට බලන්න සල්ප වටේට ආදිත්‍ය ගම්ලත් මට උත්තරේ වන්න බලන්න. උත්තරේ වන්න. එව්වා සර්. හරි. ඉන්න මම කියන එක නෑ වන්නේ මට ලේසි. තේරුණාද බලන්න. ඉමාසි අනුසිකා මට උත්තරේ වන්න බලන්න. අනිත් ඉමාසා කියලා කෙනෙක් ඉන්නවා. අන්න එයා ඉමේසා යවන්න මට උත්තරේ. ඉමේසා යවන්න මට උත්තරේ. කෝ හරි. මට එවන්න උත්තරේ ඇවිල්ලා ලහිරු.
හරි. හරින්නේ. ආ දැන් පූර්ණිමා වන්න උත්තරේ බලන්න. පූර්ණිමා සේමිනි. දැන් තේරුණාද? පයි බන්ධන නෙමෙයි ඈ. පයි බන්ධන අතාරින්න ඕන. සිතුමිනි ජයසුන්දරේ වන්න උත්තරේ බලන්න. හරි. හරි. ඉන්න ඉවර නෑ. තීක්ෂණේ වන්න උත්තරේ. තීක්ෂණ. තීක්ෂණ. හරි. රයිට් ඔය තියෙන්නේ. හරි. කො සිග්මා හොයන්න හරි ලේසි. එකට ගන්න එපා. සිග්මා හොයන්න එකසර යුගල් හොයන්න. එකසර යුගල් නෑනේ. ඇඳපු හැටි හිතන්න එපා. කොහොමද මේක අඳින්නේ කියලා හිතන්න එපා. ඒක තාම කරේ නෑ. මේක අඳින හැටි කරේ නෑ. සිග්මා මේ එකයි පුතේ මෙතන සිග්මා. ඕනම තැනක එකක් සිග්මා. මෙතන හතර දෙනෙක් ඉන්නවනේ මෙතන සිග්මා හතරයි. එකසර නෑ. එහෙනම් ඔක්කොම හතරයි. එහෙනම් මෙයා sp3 මුහුම්කරණයට ලක් වෙලා තියෙනවා. මෙයා sp3 මුහුම්කරණයට ලක් වෙලා තියෙනවා. එතකොට මේ පයි බන්ධන ඇතුළේ තියෙන්නේ කොහොමද? මුහුම්කරණයේ නොවු p හෝ d හෝ f කාක්ෂික වලින්. ඔන්න මේක දිහා චූට්ටක් තව එකක් අපි ගමු. තව එකක් ගමු. තව එකක්. මේ සල්ප වටේට බලන්න. සල්ප වටේට. සල්ප වටේට බලන්න. තීරණය කරන්න. තීරණය කළා දාන්න බලන්න. මුහුම් කාක්ෂික ගානයි මුහුම් කරණයයි දැන් කෙලින්ම මුහුම් කරණයෙන් මට දාන්න. මුහුම් කරණයම දාන්න. P එක උඩ චුට්ටියට ලියන්නේ. හරියට ලියනකොට මං කියන්නේ ටයිප් කරනකොට නෙමෙයි. ටයිප් කරන්න අමාරුයි. හරි. sp3 d නෑ චමත්කල්හාර. ඒ d එන්නේ ඇයි? මේ ෆයි එක ගන්න නෑ. ෆයි බන්ධනේ ගන්න නෑ. ෆයි බන්ධන හදන්න බෑ මුහුම් කාක්ෂික වලින්. පහක් නෙමෙයි මෙතන හතරයි තියෙන්නේ. චමත්කල්හාරට මම මේ කියන්නේ. sp3 d නෙමෙයි. ඇයි d ගන්න? බලන්න ආයේ චමත්කල්හාර බලන්න. කොහොමද මුහුම් කාක්ෂික ගාන තීරණය කරන්නේ? සිග්මා බන්ධන ගානයි එකසර යුගලුයි. එකසර යුගල් එකයි. සිග්මා මේක ෆයි එකක් ෆයි එකයි මෙතන සිග්මා තුනක් තිබ්බොත් එකයි සිග්මා. එතකොට සිග්මා 3යි. ඔක්කොම 4යි. එහෙනම් ඒක sp හතරක් ගන්න sp3 මුහුම් කරණයක් වෙන්න ඕනේ. පහක් එන්න sp3 වෙන්න ඔය අරකට ගයින්න. තේරුණාද චමත්කල්ලාර? 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 අඩු කන් ඇහෙන්නේ නැද්ද? මේක බීර් වෙලාද ඒක?
තවත් කල්ලාර. අඩේ ඇහෙන්නේ නැද්ද? තේරුම් නැද්ද? වැරද්ද තේරුම් නැද්ද? එතන අවුල හදා හරිද? තේරුණා සර්. ඈ? තේරුණා සර්. කියපියකෝ යකෝ තේරුණා නම් උකකො. සර් මේ මයික් එක ගලවලා තිබ්බේ. ඔව් ඒ ගලවන්න මොකටද? ඕම් බලන්න මේක දැන් මෙච්චර වෙලා තිබ්බේ එක මධ්‍ය පරමාණුවයිනේ. අපි දැන් පරමාණු කීපයක් තියෙන අවස්ථාවකදී බලමු. ඔන්න ඔයාලා එතකොට කලබල වෙනවා. කලබල වෙන්නේ හැමදේම. ඕම් මේ වගේ ලොකු අණුවක් තිබ්බොත් බලමු. හැබැයි පොතේ බන්ධන එකකට වඩා වැඩියෙන් වටේට තියෙන්න ඕනේ. නැත්තම් මේ මුහුම් කරණයක් කතා කරලා හරියන්නේ නැහැ. ඔන්න බලන්න මේක. හොඳට බලන්න මේක. ඇද්ද? තව එකක්. දැන් ඔයාලා කලබල වෙනවනේ. නෑ නෑ. ඔයාලගේ වෙන්න මෙහෙම වැරද්දක් ඔයාලා අතින් වෙනවා. ඔයාලා දැන් හිතනවා මේ ඔක්කොම නෑ නෑ. මුගේ මුහුම් කරණේ ඌ තනියම ඌට අරූ සම්බන්ධයක් නෑ. මේ කාබන් කාබන්ලා තමයි. මේ කාබන්ට මුගේ සම්බන්ධයක් නෑ. මුන් දෙන්න මෙතනින් බන්ධනය වුණ බව ඇත්ත. මුන් දෙන්න මෙතනින් බන්ධනය වුණ බව ඇත්ත. ඒ මොනවාද? ඒ බන්ධනය වුණාට මුගේ මුහුම් කරණය මූ තීරණය කරන එක. මුගේ මුහුම් කරණය මූ වෙනම. එතකොට මේ වගේ අණුවක මැද කියන්නේ වටේ බන්ධන තියෙන කීප දෙනෙක් ඉන්නවා නම් ඔබ මුහුම් කරණය වෙන වෙනම තීරණය කරන්න ඕනේ. බන්ධන හැදෙන කතාව වෙන එක. බන්ධන හැදීමයි මුහුම් කරණය පටල ගන්න එපා. හරි? දැන් මම මේ ඔයාට මේක ලේසි කරනවා. මම මේක නම් කරනවා. මේ කාබන් A, මේ කාබන් A, මේ කාබන් B. මම C දාන්න අසීතුගේ C දාන්න කාබන් නෙමෙයි C. එතකොට මේක D, මේක E. ඔන්න කාබන් ටික නම් කරා මම A, B, C, D, E කියලා. අර හයිඩ්‍රජන් පරමාණු ටික තියෙන්නේ. උන් තුන් දෙනාම එක වගේනේ පුතේ. උන් තුන් දෙනාම එක වගේනේ සර සමාන කැරකුණා කියලා වෙනසක්. ඔයාලා හිතේ මු මෙතන කියෝ වෙනස් නෑ නෑ. උන් තුන් දෙනාම එකයි. ඒක තේරෙනවද? ඇයි මේ එකම කාබන්ට බැඳලා ඉන්න තුන් දෙනෙක්. එක වගේ තුන් දෙනෙක්. එතන මම මෙන්න එක කියලා නම් කරනවා. මූව දෙක කියලා නම් කරනවා. මූ තුන හයිඩ්‍රජන් කියලා නම් කරනවා. මූ හතර හයිඩ්‍රජන් කියලා නම් කරනවා. හයිඩ්‍රජන් ටික නම් කරා ඔය විදිහට. හරි. පැහැදිලිද? දැන් අපි ඉස්සරවම බලමු මේ කාබන්ලගේ මුහුම් කරන තීරණය කරමු. මුහුම් කරණය දැන් ටක් ගාලා ගන්න පුළුවන් කොහොමද? ඒකේ මුහුම් කරණය ගත්තොත් ඒ වටේට සිග්මා බන්ධන 4යි එක සර නැහැ. සිග්මා 4යි එක සර නැහැ. එහෙනම් මුහුම් කාක්ෂික 4ක් ඕනේ. එහෙනම් මුහුම් කරණය මොකද්ද? sp3 ඔන්න ඔය එහෙමද? ඔයාලට තීරණය කරගන්න හැකියාවක් තියෙනවා. ඒගේ මුහුම් කරණය සමානයි කියලා ගහන්න නැතුව අපි ඉතලයක් ගාව. ඒගේ මුහුම් කරණය sp3. ආයෙ වගේ නම් මේක තීරණය කරගන්න. ඔයා තීරණය කරන්න මම කියනකොට හරිද බලන්න. හරි බලන්න. හරි. B සිග්මා කියන ගන්න එපා මෙතන එකයි සිග්මා දෙකවනේ සිග්මා නෙමෙයි. මේකෙන් දැන් මේකෙන් ඔයාලට මට තේරුම් කරන්න ඕනේ කීප දෙනෙක් ඉන්නකොට ඔයාට අදාළ එක වටේට විතරක් බැලුවා නම් ඇති ඈ. අනික මේකට ඈද ගන්න හදන්න එපා. මුගේ මුහුම් කරණයට මූ සම්බන්ධයක් නැහැ. හරි? හරි? හරි?
B එතකොට හරිද බලන්න B ඕම් ඔයා තීරණය කරගන්න ඔන්න මම කියනවා සිග්මා 1යි 2යි 3යි සිග්මා 3යි එතකොට එහෙනම් SP 2 ආකාරයෙන් මුහුන් කරනවා එතකොට මෙතන මේ SP 2 ආකාරයෙන් මුහුන් කරනවා මොකද බලන්න මම ටිකක් ලොකු වැඩක් කරන්න යන්නේ C ට 1යි 2යි 3යි ඒ 3යි එහෙනම් C SP2 D මෙතන සිග්මා 1යි තියෙන්නේ සිග්මා 1යි තියෙන්නේ එතකොට මෙතන සිග්මා 1යි සිග්මා 2යි අනිත් දෙකම 5 දෙකක් 5 මෙතන දෙකක් 5 එහෙනම් 2යි තියෙන්නේ එහෙනම් DSP මුහුන් කරන එකේ ඉන්නේ DSP මුහුන් කරන එකේ ඉන්නේ DSP මුහුන් කරන එකේ ඉන්නේ මට ඉඳ නැති නිසා මම මේ පැත්තෙන් ලියනවා E ඈ අර පැත්තෙන් ලියුවොත් පේන්නේ නැහැ එතකොට E සිග්මා 1යි මෙතන 1යි එතකොට මෙතන SP 2 දැන් හරිද බලන්න ඕක ඇඳගෙන ලියා ගන්න යටි ඕක ඇඳගෙන ලියා ගන්න ওই විදිහට යටි ඒතර පරමාණු මධ්‍ය පරමාණු කීපයක් ඇති විට වෙන වෙනම මුහුම් කරණය තීරණය කළ යුතුයි මධ්‍ය කියන්නේ මේ වටේට මැදි කරගෙන ඉන්නේ ඕක නේද හරි මැද කියන එක නෙමෙයි ඈ මධ්‍ය පරමාණු කියන්නේ ඊගේ SP එහෙන්නේ ඊගේ SP විතරක් sorry මම වැරදි ඊගේ SP විතරයි ඈ ඊගේ SP විතරයි sorry මධ්‍ය පරමාණු කීපයක් ඇති විට වෙන වෙනම මුහුම් කරණය තීරණය කළ යුතුය මේකේ දැන් ගැටලුවක් නැහැනේ නේද? දැන් තමයි හොඳම ප්‍රශ්නේ අහන්නේ දැන් තමයි හොඳම ප්‍රශ්නේ අහන්නේ. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි මම ඔයාට කියනවා මෙන්න මෙහෙම එකක්. මේ එක ලෙස සලකුණු කර ඇති හයිඩ්‍රජන් සහ ඒ ලෙස සලකුණු කර ඇති කාබන් අතර බන්ධනය සෑදීම විස්තර කරන්න. ලියාගමුද? මේක යටින් ලියන්න. අංක 1 දාන්න. එක නෙමෙයි මුහුම් කරන්නේ තීරණය කිරීම අංක 1 නම් අංක 2 දාන්නකෝ. අංක 2 දාන්න. අංක 2 දාන්න. අංක 2 දාන්න. right අංක 2 දාන්න ලියන්න
එක ලෙස සලකුණු කර ඇති එක ලෙස සලකුණු කර ඇති හයිඩ්‍රජන්ද ඒ ලෙස නැත්නම් ඒ කාබන් පරමාණුව අතර ඒ කාබන් පරමාණුව අතර බන්ධනය සෑදීම විස්තර කරන්න කවුරු ඈ පොඩ්ඩක් ආයි කියන්න සර් සිග්නල් පොඩ්ඩක් ආයෙ කියන්න මෙච්චරයි එක ලෙස සලකුණු එක ලෙස ඇති හයිඩ්‍රජන් පරමාණුවද ඒ ලෙස ඇති කාබන් පරමාණුව අතර බන්ධනය සෑදීම විස්තර කරන්න ඔන්න මේක මොන බන්ධනයක්ද උදව්වට දැන් මං කෙනෙක්ව මයික් එක ගහලා මේවා කරගන්න ඕනේ නැත්තම් මේක කරන්න බෑ අමන්දා ඇමෙන්ඩා ද අනේ මන්දද ඔය තියෙන නම අමන්දනේ එයා මට කියන්න වහන්න මයික් එක ඔන් කරලා මට ඔයා කියන්න මේ බන්ධනය මොන බන්ධනයක්ද සිග්ම බන්ධනයක්ද ෆයි බන්ධනයක්ද මයික් අයන්නේ මේනේ හරි සිග්ම හරි පිළිගන්නවා කෝ ඇමන්දා සිග්නල් මදි ඇහෙන්නේ නැලු එහෙනම් අපි දෙමු ඇවිල්ලා හරි එක්කෙනෙක් කීවා තමා කියන්න බාන්න සිග්ම බන්ධනය සිග්ම බන්ධනයක් හරි ඔන්න විස්තරේ ආවා දැන් ඔන්න විස්තරේ කොටසක් ආවා ඔයා ඉන්න ඔහොම හරි සිග්ම බන්ධනය එතකොට මේ සිග්ම බන්ධනය හදන්න මේ හයිඩ්‍රජන් සම්බන්ධ කරන කාක්ෂිකය මොකද්ද S කාක්ෂික S තව චුට්ටක් මේක නිකන් හැඩ කරන්න ස්ම තමයි S තමයි පොඩි තව තියෙනවනේ කොයි Sද 1S 1S හරියට හරි මේ කාබන් දෙන කාක්ෂිකය මොකද්ද 2P 2P නෑ දැන් කෝ දැන් ඉන්නේ මොකද්ද ඇයි ඒවා සමාන වෙලා ඔක්කොම sp3 මුහුම් කරන එකට ලක් වුණානේ තේරෙනවද පුතේ ඔව් සර් එහෙනම් දැන් එයා දෙන්නේ මොකද්ද sp3 එකක් මෙයාගේ අර හතරක් දැන් චතුස්තලීයව හැදිලා තියෙනවනේ sp3 ඒකෙන් එකක් තමයි දෙන්නේ පැහැදිලිද වැඩේ ඕන දැන් මම විස්තර කරනවා හයිඩ්‍රජන් වල 1s හරි කාබන් ඒ කාබන් වල sp3 මොනවද ඒවට කියන්නේ ඒවට කියන්නේ නිකම් පරමාණුක කාක්ෂිකද මෙන්න පුතේ 1s කියලා ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ 1s මුහුම් කරන එහෙම අනම්මනම් වෙලා නැහනේ මේ නිකන් නුමුහුන්නේ ඒ නිසා පරමාණුක කාක්ෂික 1s පරමාණුක කාක්ෂිකය අරයා sp3 මුහුම් කාක්ෂික ඒ ලෙස තියෙන කාබන් වල sp3 2p ඒව නෑ දැන් sp3 මුහුම් කාක්ෂිකය සමග තමයි මොන අතිච්ඡාදනයක්ද රේඛීය අතිච්ඡාදනය රේඛීය අතිච්ඡාදනයෙන් සෑදුණු අන්න දැන් කියවනේ මොන බන්ධනයක්ද සිග්මා බන්ධනය හරි ඊළඟ ප්‍රශ්නේ ලියන්න ඊළඟට මම ඔයාගෙන් අහන්නේ මම මෙහෙම කෙටියෙන් කියන්නද A හා B අතර බන්ධනය විස්තර කරන්න A හා B අතර බන්ධනය විස්තර කරන්න A හා B අතර බන්ධනය විස්තර කරන්න අපි ඇවිල්ලා දෙමු P අකුරට දුන්න chance එක
ඇවිල්ලා S අකුරට දුන්නේ නෑනේ. සඳුනි. සඳුනි. කලබල වෙන්න එපා ඔයා. හරිද? ඇහෙනවද මාව? ඔව් සර්. හරි. ඔයා බලන්න මේ මොන බන්ධනයක් ගැනද අහන්නේ? ඒක හොයාගන්න ඉස්සෙල්ලා මේ බලන්න මේක දිහා අවුරුදු මම විස්තර කරපු හැටි. ලියන්න එපා පොඩ්ඩක් ලියන්න chance එකක් දෙන්නම්. හරි. දැන් මේ බන්ධනය දිහා බලන්න මේක මොන බන්ධනයක්ද? සිග්මා. සිග්මා බන්ධනයක්. එතකොට මෙයා දෙන්නේ මොන කාක්ෂිකද ඔය සිග්මා බන්ධනය හදන්න? sp3 විතරක් මදි. තව පොඩි වචනයක් තියෙනවා. මොකද්ද? මුහුම් කාක්ෂික. ආන්ගේ වචනේ නැත්තම් ලකුණු කැපෙන්න ඉඩ තියෙනවා. මෙයා දෙන්නේ sp2 මුහුම් කාක්ෂික. එහෙනම් දැන් විස්තර කරමු. ඒ වල කොහොමද? කවුරුද මම මේ කියන්නේ A හා B. ඒක කොහොමද? ඒ වල sp2 sp3 මුහුම් කාක්ෂික. හරිද? B වල sp2 මුහුම් කාක්ෂික. ඔයා කියන්නේ කොහොමද? මොන අතිච්ඡාදනයද? සමග රේඛීය අතිච්ඡාදනයෙන් එහෙනම් මොන බන්ධනද? සිග්මා. සිග්මා බන්ධන. අතිච්ඡාදනයෙන් සෑදුණු සිග්මා බන්ධන. right? එහෙනම් ඔන්න ඔය ටික ලියමු ගන්න. මේතත් එක ගමු. අරකට උත්තරේ ලිය ඉඩ තිබ්බේ නැද්ද? ඉඩ තියලා ගන්න. A හා B අතර බන්ධනය විස්තර කරා. මධ්‍ය පරමාණු කීපයක් ඇතුළේ වෙන වෙනම මියු කරේ තීරණය කරන්න ඕනේ. ඊට මේ බන්ධන විස්තර කිරීමක් මේ කරේ ඈ. මෙතන ඔන්න මාතෘකාවක් වොන්නේ. ප්‍රශ්නේ තියෙනවනේ. A හා B අතර බන්ධන සෑදීම විස්තර කරා. මේ මොකද්ද? තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ A හා B අතර බන්ධන සෑදීම විස්තර කරා. දෙවෙනි ප්‍රශ්නේ 1 හා A අතර බන්ධන සෑදීම විස්තර කරා. ගැටලු තියෙනවා නම් අහන්න. දැන් තේරෙන්න ඕනේ වැඩි. දැන් හා බලන්න අග්ගල ලියමු. ගෙදර වැඩක් දීපුවාම සමහර ගොඩක් අය එවන්නේ නැහනේ අප්පා. එවුනුත් අයින් කරලා දානවා මේ ගෲප් එකෙන් ඈ. ගෙදර වැඩක් දීපුවාම මේක කරලා එවන්නේ නැති එවුනුත් යවනවා. විල්ලා නේත්‍රා. ඔව් සර්. හරි. ඔයා පොතේ මට විස්තර කරලා දෙන්න බාන්න. මේ දෙකයි අතර බන්ධනය හැදිලා තියෙන විදිය. ඉස්සරෝම ඔයා නිවිහනෙයිලි හොයාගන්න උන් දෙන්න සම්බන්ධ කරලා තියෙන කාක්ෂික මොකක්ද? එතන තියෙන්නේ සිග්මා බන්ධනයක්ද ෆයි බන්ධනයක්ද? මේ පටන් ගන්න. කාබන් B වල sp2 මුහුම් කාක්ෂිකය හයිඩ්‍රජන් වල එක S පරමාණුක කාක්ෂිකය සමග රේඛීය අතිච්ඡාදනයෙන් සෑදුණු සිග්මා බන්ධනය. හරි.
JAKL ජයසිංහ. හරි ඔව් සර් ඉන්න. හරි. ඔයා එන්න බේම් මෙතනට. මෙතන විස්තර කරන්න යනකොට ඔයා වැටෙන අමාරුව මොකක්ද? ඒ දෙකෙන් මොකද්ද සිග්මා එක කියලා හොයාගන්නේ? අන්න හරි. ගැටලුවක් එනවා. එතන හොයාගන්න කොහොමත් බෑ. එකක් සිග්මා එකක් ෆයි. එතකොට මේ විදියට අපිට මේ එකකින් විස්තර කරන්න පුළුවන්ද? බෑ. දෙකක් තියෙනවා. ඒතර ඔයා කොහොමද එකක් දාගන්නවා සිග්මා කියමුකෝ. ඔන්න දැන් මම මේ ටික මකන්නද? කවුරු හරි ලියනවද? මෙන්න මෙතනට එනවා. B හා C අතර කතන්දරේ තමයි දැන් එන්නේ ඈ. උන් ඇහුවොත් ඈ B හා C අතරට එන්නේ. ප්‍රශ්නේ එහෙනම් මොකද? B හා C අතර බන්ධනය තමයි මම විස්තර කරන්න හදන්නේ. ඒතකොට එක වගන්තියකින් විස්තර කරන්න බෑ. මකන්නද මේ ටික? ලොකු දෙයක් කරේ නෑ. අල්ලාගත්තා නම් හරි හරියට. හරි. B හා C අතර බන්ධනයයි මම විස්තර කරන්න හදන්නේ. ඕක හොඳට බලාගන්න. B හා C අතර බන්ධනයයි මම විස්තර කරන්න හදන්නේ. එක වගන්තියකින් විස්තර කරන්න බෑ. එක වගන්තිය කියන්නේ එකකින් විතරක් විස්තර කරන්න බෑ. මෙතන තියෙනවා පුතේ බන්ධන වර්ග දෙකක්. එහෙනම් ඔයා මෙතන සිග්මා බන්ධනය වෙනම විස්තර කරන්න ඕනේ. ෆයි බන්ධනය වෙනම විස්තර කරන්න ඕනේ. B හා C අතර බන්ධන දෙකයි. බන්ධන දෙකයි. එකක් සිග්මා එකක් ෆයි. ආයෙනම් ඔයා කවිස්ක විස්තර කරන්නකෝ ජයසිංහ විස්තර කරන්නකෝ මට සිග්මා බන්ධනය ගැන. සිග්මා බන්ධනය සර් මේ එතන තියෙන sp2 එකක් සර්. ඒ කියන්නේ දෙකේ අතිචාදනය වෙලා මේ හැදෙන sp2 බන්ධනය. අඩුපාඩු තියෙනවා මොනවද? sp2 කිව්වොත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. B sp2 මුහුම් කාක්ෂික. මෙහෙමයි ඇත්ත කතාවේ sp2 කියපුවාම හරි ඉතින් මුහුම් කරන්නේ ඒවට ලකුණු දෙන්නේ නැහැ. ඒ හින්දා ඉතින් ඔයාලා ලියන්න ඕනේ මොකද්ද? sp2 මුහුම් කාක්ෂික. ආයෙත් මොනවද? C ගේ sp2 මුහුම් කාක්ෂික. C කොහොමද අතිච්ඡාදනය? රේඛීය අතිච්ඡාදනයෙන් සෑදුණු සිග්මා බන්ධනය. මෙච්චර අහන්නේ නැහැ මුළු බන්ධනේම අහන්නේ ඔයාලගෙන් කාක්ෂික ටික. ඒතකොට ඒ කාක්ෂික ටික ලියවනම් හරි. හරි එහෙනම් එන්නකෝ ජයසිංහ දැන් වැඩේට ෆයි බන්ධනය ගැන මොකද ඔයා කියන්නේ? ඒක සර් ඒක ඉතුරු වෙලා තියෙන අන්න නිවැරදි. ඉතුරු වෙලා තියෙන මොනවද? P කාක්ෂික. ඇයි sp2 මුහුම් කරන්න යන්නේ උනේ? තව P එකක් ඉතුරු කරන්න එපයි ෆයි බන්ධන හැදෙන්න. මුල කතන්දරේට මතක් කරන්න දැන්. ආන් ඒ ඉතුරු වෙලා තියෙන P වලින් තමයි මේ දෙන්න හදාගන්නේ. එහෙනම් ඒ මොන Pද? දෙක P නේද? ඔව් සර්. එහෙනම් කොහොමද? B ගේ දෙක P මොන කාක්ෂිකයක්ද? පරමාණුක කාක්ෂිකයක්. උදව් කරන්න පරමාණුක කාක්ෂිකයක්. ආයේ C ගේ ඒත් මොකද්ද? දෙක P පරමාණුක කාක්ෂිකයක්. කොහොමද? කොහොම අතිච්ඡාදනයක්ද? රේඛීයද? නෑ. නෑ. පාර්ශිකව. ෆයි බන්ධන හැදෙන්නේ කොහොමද? පාර්ශිකව. ඇයි රේඛීයව වෙන්න බෑනේ දැන් එකක් රේඛීයව වැදිලානේ තියෙන්නේ. එහෙනම් ඊළඟ එක අනිවාර්යෙන් පාර්ශිකව. එහෙනම් පාර්ශික අතිච්ඡාදනයෙන් සෑදුණු මොන බන්ධනයක්ද? ෆයි බන්ධනය. හරි. ඔන්න කතන්දරේ ඕක තමයි දැන් තේරුම් කරලා දෙන්න ඕන කියන්නේ. ඒතර මෙතන ආවේ අර ඉතුරු කරලා තිබ්බ sp2 නේ. ඒතර ඉතුරුයිනේ. ඉතුරු වෙලා තිබ්බ p වලින් තමයි මේක හැදුනේ. ඔන්න ඒ ටිකත් ලියා ගන්න. දැන් ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. ලියාගෙන ඉවර නම් ලියුවෙන්න ඒක අවුලක් නැහැ.
ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න සාකච්ඡා කරන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳගෙන යන්න. විසඳන්න ගැටලු නැත්නම් යන්න. තාම view අඳින්න බෑ. ඉතුරු ටිකක් පුළුවන්. මෙතන මේ පයි බන්ධන දෙකක් තිබ්බා කියලා පුතේ දෙකම එහෙම තමයි. දෙකම මෙතන දෙකම පයි බන්ධන දෙකම ওই විදිහටම තමයි ලියන්න ඕනේ. වෙනසක් නැහැ. ඉතුරු බන්ධනත් බලන්න විස්තර කරලා පුළුවන්ද කියලා. මෙතන හරි ලේසි සිග්මා එක විතරයි වෙනස් වෙන්නේ. මේ පයි බන්ධන දෙක කියලා අය දෙක වෙනස් කරන්න ඕනේ නැහැ. දෙකම ඉතින් 2p 2p තමයි.